නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අසත්පුරුෂ ආශ්‍රය කියන එක කොච්චර භයානකයිද කියන්නේ පින්වතුනි. කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනේ මහතෙරුන් වහන්සේලා බවට පත් වෙලා ධර්මදරව විනයදරව හිටපු උතුමන් දෙදෙනෙකුට අසත්පුරුෂයෙක් ඇවිල්ලා හේතු වුණා. ඒ අසත්පුරුෂයන් නිසා අර මහතෙරුන් වහන්සේලාට ධර්මයේ කෙරෙහි දැක්විය යුතු සත්කාරය සම්මානය අතපසු වුණා. අධර්මයට මුල් තැනක් දුන්නා. ඒ මහතෙරුන් වහන්සේලාගේ හිත මේ හේතුවෙන් හරියට පසුතැවිලා ඒ කාශ්‍යප බුද්ධ කාලයේ මිය පරලෝ ගිහින් සාතාගිර හේමවත කියලා යක්ෂයෝ දෙදෙනෙක් කියලා උපන්නා. අපි මේ පුවතනේ මීට පෙර දිනේ ශ්‍රවණය කළේ. අද අපි මේ අහන්න සූදානම් වෙන්නේ ඒ සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙදෙනා ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මාර්ගඵල අවබෝධය ලැබූ පුවත. මේ වෙනකොට සාතාගිර හේමවත කියලා කියන්නේ සම්බුද්ධ ශාසනේ සුරකින්න සෙම්පති දෙවිවරු. එදා ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ගිහිල්ලා තමන්ගේ දහසක් වූ පිරිවරත් එක්ක සාතාගිර හේමවත දෙදෙනා සම්බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසුවා. ඒ ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු ඒ දෙදෙනාට ජීවිත අවබෝධය ඇති කළා. ඉතින් ඒ පුවත තමයි පින්වතුනි අපි ඉගෙන ගන්න හේමවත සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අද මේ පින්වතුන්ලාට ශ්‍රවණය කිරීම පිණිස ධර්ම දේශනාව වෙනුවෙන් විකාශන දායකත්ව දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සදහැවතුල්ලා පිරිසක්. ඒ පින්වතුන් මේ ධර්ම දානමය පින්න සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරූ සියලු දෙනාටත් ඒ අයගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ටත් මේ පිනේ ආශිර්වාද බෙලෙන් නිදුක් නිරෝග සුවයම ලැබේවා. නිරතුරු ජීවිතයට යහපත සලසන උතුම් කලන මිතුරු ඇසුර ලැබේවා. ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ සියලු පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, සාතාගිර හේමවත කියන ඒ යක්ෂයෝ දෙදෙනා ලෞතර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණා කියන කාරණය අහලා තමන්ගේ පිරිවර යකුන් එක්ක බුදුරජාණන් වහන්සේ හමුවට පිටත් උනේ මෙන්න මෙහෙම. තනිවම යනින සිහ රජු ඇත් රජු විලසේ නොයලෙයි කිසිදු කාමයකට හේ පෙරසේ විමසා සිටිමු අපි ඔහු වෙත ගොස් මෙලෙසේ හඳුනා මර උගුල මිදෙමුද අපි කෙලෙසේ. යාළුවෝ දෙන්න කතා වුණා. මිත්‍රය අපි යන් ඒ සිහ රජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ ඇත් රජාණන් මුණ ගැහෙන්න.
ඒ උත්තමයන් වහන්සේ මේ කිසිදු ලාමක වූ කාමයකට ඇලෙන කෙනෙක් නෙමෙයි. අපි ඒ මහා මුනිදුන් සමීපයට ගිහිල්ලා විමසමු. මේ මර උගුලෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. ඇයි එච්චර කලකිරීමක් තිබුණා ඒ සාතාගිරි හේමවත කියන යක්ෂයන්ට. කාශ්‍යප බුද්ධ කාලේ තමන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ධර්ම දරව හිටපු අය කියලා මතක් වුණා. තමන්ට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 500 1000ක් හිටියා කියලා මතක් වුණා. ඒ අය තමන් අනුව ඇවිල්ලා මේ යක්කූම වෙලා උපන්නා කියලා හරි සංවේගයෙන් හිටියේ. ඊළඟට ඊටත් අමතරව ඒ සාතාගිරි හේමවත දෙන්න හරියට කතා වෙලා තියෙනවා බලන්න මිත්‍රයා අපි සිවුරු දරාගෙන පිළිවෙත් පුරලා අපි අන්තිමේ යක්කු වෙලා උපන්නා. අපිට දම්පැන් පුදාපු මිනිස්සු දෙව්ලොවේ ගියා. එහෙම හරි වේදනාවෙන් ඒ දෙන්න හිටියේ. ඉතින් ඒ ඉද්දී ශාන්ති නායක වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම අප්‍රමාණ සතුටටපත් වෙන බුදුරජාණන් වහන්සේ සමීපයට මේ පිරිස පැමිණියා. පැමිණලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා හරිම ලස්සනයි මේ ගාථාව. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් සිරිසදහන් අසනු කැමැතිව සාතාගිර හේමවත දෙන්න මෙන්න මෙහෙමයි කිව්වේ. මේක පින්වතුනි අපිත් සජ්ජායනා කරමු. පින්වතුන්ලාට තිරේ දර්ශන වෙනවා. පින්වතුනුත් මාත් සමගම සජ්ජායනා කරන්න. අක්ඛාතරං පවත්තාරං සබ්බ ධම්මාන පාරගුං බුද්ධං වේර භයාතිතං මයං පුච්ඡාම ගෝතමං පවසන දාම් අපගේ දම් රදානනි පරතෙර වැඩිය තිලෝ වග ගුරු පියාණනි හැම වෙර බිය තුරන් කළ සිහරදානනි අපි පැන අසමු ගෞතම බුදු පියාණනි. ගෞතම බුදු පියාණන් වහන්සේ අපි ඔබ වහන්සේකින් පැන අසනවා. අපි මේ අහන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරු දෙනසේක්වා. එහෙමයි ඉල්ලුවේ. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේව වර්ණනා කරන හැටි ඒ යක්ෂ පිරිවර බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන වර්ණනා කළානේ භාග්‍යතුන් වහන්සේව. හැම වෙර බිය තුරන් කළ සිහරජාණනි ඔබ වහන්සේ හැම බියකින්ම නිදහස් වෙච්චි මහා සිහරජාණන් වහන්සේ පරතර වැඩිය තිලෝවග ගුරු පියාණනි සංසාර දුකින් එතර වුණු තුන් ලොවටම සසර දුකින් එතර කරවෙන ආකාරය එතර වෙන ආකාරය කියා දෙන ගුරු පියාණන් ඔබ වහන්සේ. ඉතින් ඔබ වහන්සේගෙන් අපි මේ ප්‍රශ්න අහනවා. ඒ සාතාගිර හේමවත දෙන්න මොනවද ඇහුවේ? කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කුමක් උපන් කලටද ලොව හටගත්තේ? කිස්මින් කුබ්බති සන්තවං කුමක් කෙරෙහි ලොව නිති එක් වී ඇත්තේ? කිස්ස ලෝකෝ උපාදාය කුමක් හා එක්ව ලොව පැවතී ඇත්තේ? කිස්මින් ලෝකෝ විහඤ්ඤති කුමක් නිසා ලොව දුක් විඳිමින් ඇත්තේ? මේ ලෝකයේ ඇතුලේ මේ තියෙන අරුබුදේ සාතාගිර හේමවත දෙන්නාට දැනගන්න උවමනා වුණා. කුමක් උපන් කලටද ලෝකය හටගන්නේ? අහනවා ප්‍රශ්නේ. ඊළඟට කුමක් කෙරෙහිද ලෝකය හැමතිස්සෙම එකතු වෙලා ඉන්නේ? කුමක් හා එක්වද මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ? මේ ලෝකෙන් නිදහස් වීමක් නැත්තේ ඇයි? ඊළඟට අහනවා මේ ලෝකේ යන අය ඇයි මෙච්චර දුක් විඳින්නේ? කුමක් නිසාද මේ දුක් ඔක්කොම? ඇයි කායිකවත් දුක්, මානසිකවත් දුක්. හරි වෙහෙස කරයිනේ මේ ජීවිතේ. නුවණින් බලන කෙනෙකුට හොඳට පේන්න ගන්නවා ජීවිතේ තියෙන වෙහෙසනේ. බුදුරජාණන් වහන්සේ සාතාගිර හේමවත යකුන්හට මෙසේ වදාළසේක.
චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. හයක් උපන් කලට ලොව හටගන්නේ හයක් කෙරෙහි ලොව නිතියෙක් වීන්නේ හයක් හා එක්ව ලොව පැවතින්නේ හයක් නිසාමය දුක් විඳිමින් ඉන්නේ. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර. ලෝකේ හටගත්තේ හයක් නිසා. ලෝකේ නිතර එක්විලා ඉන්නෙත් හයක් එක්කයි. හයක් හා එක්වමයි ලෝකේ පවතින්නෙත්. මේ ලෝකේ දුක් විඳීම තියෙන්නේ හයක් නිසා. මොකද්ද මේ හය පින්වතුනි? ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට එක අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරලා අහනවා. ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති. ස්වාමීනි ලෝකය ලෝකය කියලා කියනවා. කිත්තාවතානකෝ බන්තේ ලෝකෝති උච්චති. ස්වාමීනි කුමක් මතද ලෝකය කියලා කියන්නේ? ඒ භික්ෂුවම ප්‍රශ්න කරනකොට ලෝකේ අතැඹුලක්සේ අවබෝධ කළ ලෝක විදු වූ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ලෝකය කියන එක විස්තර කළා. දැන් සාමාන්‍යයෙන් වත්මන් මේ මිනිස්සයා ගත්තොත් එහෙම ලෝකය කියන එක විග්‍රහ කරගන්නේ වෙනස් විදියකට. එයාට ලෝක කියපු ගමන් මැවෙන්නේ ගොඩක් වෙලාවට බෝල ගොඩක් නේ. ඉගෙන ගත්ත නොයෙකුත් මේ දේවල් මත මිනිසයාට අද ලෝකය කියලා කියපු ගමන් නිකන් ග්‍රහ මණ්ඩලයක් නෙවෙයිද මැවෙන්නේ. අද ලෝකය කියන තැන මිනිසයාගේ හිත එහෙම හිර වෙනවා. ඒත් බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයේ විස්තර කරපු හැටි. ලුජ්ජතිතිකෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති. භික්ෂුව සිඳී බිඳී යනවා කියන අර්ථෙනුයි ලෝකය කියලා කියන්නේ. කුමක්ද භික්ෂුව සිඳී බිඳී යන්නේ? පින්වත් භික්ෂුව ඇසයි සිඳී බිඳී යන්නේ. සිඳී බිඳී යන්නේ කනයි. සිඳී බිඳී යන්නේ නාසයයි. සිඳී බිඳී යන්නේ දිවයි. සිඳී බිඳී යන්නේ කයයි. සිඳී බිඳී යන්නේ මනසයි. මේ තමයි ලෝකය. මේ හය. ඇස කන නාසය දිවකය මනස කියන හය. ලෝකය ලෝකය කියලා යන්තා කතා කරනවද? මේ ඇස කන නාසය දිවකය මනස මේ ඇතුලේ තමයි පින්වතුනි සම්පූර්ණ කතාව තියෙන්නේ. සම්පූර්ණ කතාව තියෙන්නේ ඒ ඇතුලේ. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සාරාංශ වශයෙන් දහම් අර්ථයක් වදාලා මෙන්න මෙහෙම. පින්වත් මහණෙනි, ගමනින් ගිහිල්ලා නම් කවදාවත් ලෝකේ කෙලවරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ගමනින් ගිහිල්ලා වෙන මොකක් හරි යානාවකින් ගිහිල්ලා කෙනෙකුට ලෝකේ කෙලවරක් හොයලා කෙලවරක් දැක ගන්න ලැබෙන්නේ. දැන් හොයන්නේ නැද්ද දුරේක්ෂ හදාගෙන දඟලනවා. නොයෙකුත් වේගවත් යානා හදාගෙන දඟලනවා ලෝකේ කෙලවරවල හොයන්නනේ. කවදාවත් කෙලවරක් හොයන්න හම්බෙන්නේ නැහැ ওই ක්‍රමයට. එහෙම කෙලවරක් හොයන්න බෑ කිව්වා. හැබැයි මහණෙනි ලෝකේ කෙලවරකට පැමිණෙන්නේ නැතුව දුක කෙලවර කිරීමක් ගැනත් මං කියන්නේ. ලෝකේ කෙලවරකටම දකින්නේ නැතුව දුකින් නිදහස් වෙන්නත් බෑ කිව්වා. ඔය සාරාංශ කාරණාව දේශනා කළා බුදුරජාන් වහන්සේ විහාරයට වැඩම කළා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට මේක අර්ථ වශයෙන් දැනගන්න ආසයි. කල්පනා කළා කාලඟට ගිහිල්ලාද අපි මේක අර්ථ වශයෙන් විස්තර කරගන්නේ. මතක් වුණා ආනන්ද මහතෙරුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ විසින් බොහෝ වර්ණනා කරපු ආනන්ද මහතෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේක දැනගමු කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මේ භික්ෂුන් අහනකොට හරිම ලස්සනයි. ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහ. ප්‍රිය ආයස්මතුනි, ඇස නිසා වෙනුයි ලෝකේහි ලෝක සංඥාව ඇති වෙන්නේ.
ඇස තියෙන හින්දා තමයි මේ ලෝකයේ තුල ලෝක සංඥාව හටගන්නේ. දැන් බලන්න ඇස නොතිබුණා නම් මේ ලෝකයේ තුල දැක්ක යුතු කොච්චර දේවල් තිබ්බත් අපිට සම්බන්ධයක් තියනවද? සම්බන්ධයක් නැහැ. අපි කියනවා ලෝකයේ උස්සම කන්ද, ලෝකයේ විශාලම දියැල්ල, ලෝකයේ විශාලම ගොඩනැගිල්ල නොයෙක් ඒවා කියනවනේ. ලස්සනම නළුවා, ලස්සනම නිලිය, රූප රාජිනිය අපි කියනවා. ඇස නොතිබුණා නම් මේ කිසිවක් සම්බන්ධ නැහැ. අසුවල් පාට, අසුවල් වර්ණය කිසිවක් සම්බන්ධ නැහැ. එහෙනම් ලෝක සංඥාව තියෙන්නේ ඇහැ තිබීම නිසා. ලෝකයේ යන මිම්ම ඇති වෙන්නේ ඇස තිබීම නිසායි. ලෝකයේ කියන මිම්ම හටගන්නේ ඇහැ තිබීමනේ හේතු කරගෙනයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ওই විදිහට විස්තර කළා. ආයස්මතුනි කන තිබීම නිසා තමයි ලෝක සංඥාව ඇති වෙන්නේ. කන් නැහුනොත් එහෙම පිංගුතුනි කන කියලා එකක් නැත්තම් මේ ලෝකේ කොච්චර මිහිරි හඬවල් තිබුණත් ඒ ශබ්දත් එක්ක අපේ එකතුවක් තියනවාද? ලෝකෙම එක එක හඬ තියෙයි. සම්බන්ධයක් නැහැ. නාසය නොතිබ්බා නම් මොන ගඳ සුවඳ තිබුණත් ඒ ගඳ සුවඳත් එක්ක අපේ එකතුවක් නැහැ. කොච්චර රසවත් දේවල් මේකේ තිබුණත් දිව නොතිබ්බා නම් ඒවත් එක්ක එකතුවක් නැහැ. කොච්චර සුමුදු මුදු පහස තිබුණත් කයක් නොතිබ්බා නම් ඒ වගේ කොච්චර අරමුණු තිබුණත් මනසක් කියලා එකක් නොතිබ්බා නම් අන්න එහෙමයි තේරුම් අරගත යුත්තේ. ලෝක සංඥාව ලෝකයේ කියන මිම්ම තියෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන මේ හය පවතින තාක්. ආර විනේහි ලෝකය කියන්නේ මේකට තමයි. මේකට තමයි ලෝකය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? සාතාගිර හේමවත දෙදෙනාට ඔය ඇස කන නාසය දිව කය මනස කියන හය උපන් කල්හි තමයි ලෝකය හටගන්නේ. යම් තැනක ඇස තියෙනවද? යම් තැනක කන තියෙනවද? නාසය දිව කය මනස තියෙනවද? එතන ලෝකය තියෙනවා. ඔය ආයතන හයත් එක්ක තමයි හැමතිස්සෙම එකතු වෙලා වාසය කරන්නේ. බලන්න රූප බල බල ඉන්නවා. සද්ද අහහ ඉන්නවා. ගන්ධ සුවඳ ආග්‍රහණය කර කර ඉන්නවා. නොයෙක් ඒවා රස විඳ විඳ ඉන්නවා. නොයෙක් පහස විඳ විඳ ඉන්නවා. නොයෙක් ඒවා හිත හිත ඉන්නවා. සම්පූර්ණයෙන් මේ ජීවිතය ගත කරනවා කියලා ඕක නෙමෙයිද කරන්නේ? ඕකමයි කරන්නේ. ඒකත් එක්කම එකතු වෙලා ඉන්නේ. ඒ හයත් එක්ක එකතු වෙලා තමයි ලෝකෙ පැවැත්ම තියෙන්නේ. බැරි වෙලාවත් ඇස් දෙක දුර්වල වෙනවා හොඳට ඉඳලා ඇස් දුර්වල වෙනවා. සෑහෙන සංතාපයටපත් වෙන්නේ නැහැ. අයියෝ මට ඉස්සර පෙවුණා හොඳට. දැන් පේන්නේ නැහැ. මොකද්ද මේකට කරන්නේ? ඉක්මනට ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙලා ඒ වෛද්‍යතුමාට කියනවා අනේ මගේ ඇස් දෙකේ මෙහෙම මොකද්ද එකක් තියෙනවා. ඉතින් එයත් බලනවා අර උපකරණ වලින් බලලා හදනවා. හැදුවට පස්සේ සතුටුයි. දැන් හරි. එහෙම නැද්ද? ඒ ක්‍රමයට තමයි. ඔය ක්‍රමවේදයට තමයි පින්වතුනි හැමතිස්සෙම එකතු වෙවි යන්නේ. ඒ වගේමයි. ඇස කන නාසය දිවකය මනස කියන හය නිසාමයි මේ දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ භික්කවේ චක්කුස්ස උපාදු මහණෙනි යම් තැනක ඇස උපන්නාද තිති යම් තැනක ඇස පවතිනවද අබිනිබ්බති යම් තැනක ඇස හට ගත්තාද පාතු භාවෝ යම් තැනක ඇස පහළ වුණාද දුක්ඛ සේසෝ උපාදෝ එතන උපන්නේ දුකයි රෝගාන තිති එතන ඉඳන් පටන් ගත්තා රෝගයන්ගේ පැවැත්ම ජරා මරණස්ස පාතු භාවෝ ජරා මරණ පහළ වුණා බලන්න ඇස හට ගැනීමත් එක්ක තමයි ප්‍රශ්න ටික හටගත්තේ කන නාසය දිවකය මනස හට ගැනීමත් එක්ක තමයි ප්‍රශ්න ටික හටගත්තේ මොනවද ප්‍රශ්න කියලා කිව්වේ දුක්ඛ සේසෝ උපාදෝ දුක උපන්නා රෝගානං තිති අනේක ප්‍රකාර නම් වලින් කියන යන්තා රෝගයක්ද ඒ රෝගයන්ගේ පැවැත්ම හටගත්තා ජරා මරණ පහළ වුණා
ජරා මරණ වලින් ගුට්ටි කකා යන්න වීම හටගත්තා. දැන් මේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි ඔය හය නෙවෙයිද? එක එක්කිනා ළඟ මේ ලෝක ටික තියෙනවානේ. ඇස කන නාසය දිවකය මනස කියන හය. ඉතින් බුදුරජාණන් වහන්සේ සාතාගිර හේමවත දෙදෙනාට කාරණේ පැහැදිලි කළා. ඔය හය නිසාමයි දුක් විඳින්නේ. සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා කියනවා ලොව හැම වෙහෙස වන එයටම එකතු වන දෙය කවරක්ද අපහට එය කියනු මැන දැනගෙන මේ දුකින් පරතෙර වෙතට යන වදහල මැන මුනිදුනි මග දුක නිවන. හැමෝම මේ ලෝකේ යම් දෙයකට වෙහෙසිලා ඒකට මේකතු වෙලා ඒකතු වෙච්ච දේ කුමක්ද කියලා අපට වදාරන සීක්වා. ඒක දැනගෙන මේ දුකින් එතර වෙලා සැනසෙල්ලක් උදා කර ගැනීමේ මාර්ගය මහා මුනිදුනි අපට දේශනා කරන සීක්වා කියලා තව ප්‍රශ්නයක් සාතාගිර හේමවත දෙන්න අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පංචකාම ගුණාලෝකේ මනෝචට්ටා පමෝදිතා එත්ථ චන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්චති. සිත හය වැනිව පස්කම් ගුණයට නතුව පවතින ඇල්ම හඳුනාගෙන සිහි ඇතිව දුරු කළ විට ඇල්ම යලි නොලබනු රිසිව මෙලෙසට දුකින් දුරුවේ නිවනට යොමුව. බුදුරජාණන් වහන්සේ වදාළා සිත හයවැනිව පස්කම් ගුණයට නතුව. සිත හයවැනිව හයවැනි කාරණේ සිත. අනිත් ඒවා මොනවද? පස්කම් ගුණයට නතුව පවතින ඒවා. පස්කම් ගුණ කියලා කිව්වේ ඇහැට පේන ප්‍රිය රූප, කනට ඇහෙන ප්‍රිය ශබ්ද, නාසයට දැනෙන ප්‍රිය ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රිය රස, කයට දැනෙන ප්‍රිය පහස. මේ තමයි පස්කම් ගුණ. මේ පස්කම් ගුණයට නතු වුණේ මොනවද? ඇස, කන, නාසය, දිව, කය. හයවෙනි කාරණේ තමයි සිත. එතකොට ඒ කිව්වෙත් මේ ආයතන 6 ගැනමයි. ඔය ආයතන 6 ඇල්මක් නිසා තමයි පවතින්නේ. ඇල්ම කියලා කිව්වේ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි මූලික දේ වෙන්නේ. ඒ තෘෂ්ණාව කියන එක හොඳ සිහියෙන් අඳුන ගන්න ඕන. මේ බඳු තෘෂ්ණාවක් තිබේ කියන එක අඳුනාගෙන ඒ තෘෂ්ණාව දුරු කරලා දාන්න ඕන කියනවා යලි නොලබනු කැමැතිව. ආයේ ඒ තෘෂ්ණාවෙන් සතුට වෙන්න කැමැත්තක් නැතුවම තෘෂ්ණාව අත්හරින්න ඕන. ආන්ගේ බඳු කෙනා දුකින් දුර වෙලා නිවන වෙතම යනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. දැන් භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක වදාරනවා ලෝකේ හට ගැනීම. ලෝකේ කියන එක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඇස යම් තැනක තියනවාද? ඇහැට පේන රූප තියනවාද? මේ ඇහැයි රූපයි එක්ක ඇසේ විඥානය උපදිනවා. ඇසේ විඥානය කියලා කිව්වේ විශේෂයෙන් අඳුන ගන්න ස්වභාවය. ඒ තුනේ එකතු වීම ස්පර්ශය. ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වුණාම තින්නම් සංගති පස්සෝ. මේ කාරණා තුන නිසා ස්පර්ශය හටගත්තා. පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා විඳින් හට ගන්නවා. වේදනා පච්චය තණ්හා. විඳින දේ සම්බන්ධයෙන් තෘෂ්ණාවක් හට ගන්නවා තණ්හාව. තණ්හා පච්චය උපාදානං. ඒ තෘෂ්ණාව නිසා උපාදාන ග්‍රහණය වීම ඇති වෙනවා. උපාදාන පච්චය භවෝ. ඒ උපාදාන හේතු කරගෙන විපාක විඳීම පිණිස කර්ම සකස් වෙනවා. භව පච්චය
විපාක පිණිස කර්ම සකස් වීම හේතු කරන් ජාති උපදිනවා. උපදිනවා මේ මොන ලෝකයක හරි උපදිනවා. උපත කියන එක හැදෙනවා. ඒ උපත හැදෙනකොට මොනවද පින්වතුනි උපතත් එක්ක සිද්ධ වෙන්නේ? ඇස කන නාසය දිවකය මනස පහළ වීම. ඒක තමයි උපත කියලා වෙන්නේ. ආය 아무ත එකක් නෑ. ආය උපදිනවා. උපන්නට පස්සේ උපන් කෙනාට මොනවද ලැබෙන්නේ? උපන් කෙනාට අනිවාර්යෙන් ලැබෙනවා ජරා, නාකි වීම, මරණ, මරණයටපත් වීම, ශෝක, ශෝකය, පරිදේව, වැළපීම, දුක්ඛ දෝමනස්ස, නායක දුක් දුම්නස්, උපායාස, සුසුම් හෙලීම මේ ඔක්කොම ටික. බලන්න උපන් කෙනාට අනිවාර්යෙන් ලැබෙන්නේ ඌවනේ. තව එකකව ලැබෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම උපදින කෙනාට ওই ටික ලැබෙනවා. උපදින කෙනෙක් මිටි මොලවාගෙන අරගෙන එනවා දුක. වෙන මොන දේ අරන් ආවේ නැතත්. දුක අරගෙනයි එන්නේ. ඒ දුක අරගෙන උපත ලැබීම තමයි ලෝකේ හට ගැනීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ලෝකේ නිරුද්ධ වීම කියලා කියන්නේ කුමක්ද? මහණෙනි ඇසත් රූපයත් නිසා ඇසේ විඥාණය හටගනී. ඔය කාරණා තුනේ එකතු වීමෙන් ඇසේ ස්පර්ශය උපදී. ඇසත් රූපයත් ඇසේ විඥානයන් නිසා ඇසේ ස්පර්ශය හටගත්තා. ස්පර්ශය හේතු කරගෙන විඳීම් උපදී. විඳීම් හේතු කරගෙන තණ්හාව ඇති වේ. විඳින දේවල් මුල් කරගෙන හටගත්ත ඔන්න තණ්හාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මෙහෙමයි. ඒ තණ්හාවම සහ මුලින්ම නොයල්මින් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වන්නේය. අර තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යෑම නිසා. එතකොට මේ ප්‍රශ්නේ ගෙලවෙන්න තියෙන්නේ කොතනින්ද? තණ්හාවෙන් නිදහස් වෙලා. තණ්හාවෙන් නිදහස් වීම තුල ප්‍රශ්نين නිදහස්. තණ්හාව නැති කළා විතරයි. අවශේෂයක්වත් නැතුව ඒකයි අර භාග්‍යතුන් වහන්සේ සාතාගිර හේමවතට වදාරන්නේ තණ්හාව දුරු කරන්න ඕන කියනවා ඇල්ම යලි නොලබුණු ඍසිව. ආයේ ඇල්ම ඕනෙම නැහැ. ඇල්ම සම්පූර්ණයෙන්ම දුරු කළාම තෘෂ්ණාව නැත්තම් උපාදාන නැත. උපාදාන නැති කල්හි භවය නැත. භවය නැත්තම් උපතක් නැත. උපත නැති කල්හි ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් කිසිවක් නැත. මේ තමයි ලෝකේ නිදහස් වීම. ලෝකේ නැති වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් අපේ සරණ ගියපු අපගේ ශාස්ත්‍රු වූ මහා කාරුණික ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දුක් විඳින ලෝකයෙන් නිදහස් වුණේ පිංගුතුනි ඔය පිළිවෙලටනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ අසා ලෝකයෙන් නිදහස් වුණු සියලු දුකින් නිදහස් වුණු රහතන් වහන්සේලා බිහි වුණේ ওই පිළිවෙලටනේ. ඒ තමයි ලෝකයෙන් නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේක විස්තර කළාද? ඒතං ලෝකස්ස නියානං අක්ඛාතං වූ යථා තතං ඒතං වූ අහමක්ඛාමි එවං දුක්ඛා පමුච්චති මෙය ලොව ඊතර කරවන දහම කිසුවසේ ඇසු ඇසු දෙයට පිළිතුරු ලැබ දුනි සිතුසේ සිදුවේ දුකින් ඊතරට යාමද මෙලෙසේ මෙම හැම දහම ඔබ හට පවසමි නිසිසේ. බුදුරජාණන් වහන්සේ වදාළා සාතාගිර හේමවත දෙදෙනාට ඔබ විසින් යම් ප්‍රශ්න ඇසුවාද ඒ ප්‍රශ්න වලට ලබා දිය යුතු සත්‍යම පිළිතුර ලබා දුන්නා. ඇසූ සියලු පැනවලට මේක සියලු දුක් වලින් එතර කරවන දහමක්. ඒ දහමයි මම මේ නිසි විදිහට ඔබට පවසන්නේ.
ඒ දහම සවන් යොම ආසන්ට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට සාතාකිර හේමත දෙදෙනාගේ හිත ගොඩාක් පහන් වෙලා. තවත් ප්‍රශ්නයක් ඇහුවා. කෝ සූද තරති ඕගං කෝ සූද තරති අන්නවං අපතිට්ඨේ අනාලම්භේ කෝ ගම්භීරේන සීදති. සසර සැඩ පහර තරණය කරන කෙනා මේ භව සයුර පර තෙරටම යන පිහිනා නොයැලෙන නොපිහිටන ගැඹුරෙහි නොම ගිලෙනා පවසනු මැනව කවරෙක් වෙද මේ හපනා. අන්න කලින් කාශ්‍යප බුද්ධ කාලේ ධර්මයේ දැනගෙන හිටපු අය නෙමේ. ඒ නිසා තමයි මේ වගේ ගම්භීර ප්‍රශ්න අහන්නේ. සසර සැඩපහර තරණය කරන්නේ කවුද? මේ සංසාරය කියලා කියන්නේ තරණය කරන්න අමාරු සැඩපහරක්. බේරෙන්න අමාරු විදිහේ රළ තියෙනවා. මොනවද ඒ රළ? කාම ඕඝ. කාමය කියලා කියන්නේ බිහිසුණු රළක්. අහුවෙලා ඇඹරිලා කැරකිලා යනවනේ. බලන්න මේ ලෝකයේ දිහා. කාමයට කොච්චර අහුවෙලා යamak තියෙනවද කියලා. ඊළඟට දිට්ඨි ඕඝ. එක එක මිසදිටු මතවාද වලට අහුවෙලා යනවා, කැරකිලා යනවා, ගලවන්න බෑ. දෘෂ්ටි. ඊළඟට අවිජ්ජා ඕඝ. අවිද්‍යාවට අහුවෙලා කැරකිලා ඇඹරිලා යනවා. අවිද්‍යාව කියලා කියන්නේ මහා ඝන අඳුර කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. භාග්‍යවතුන් වහන්සේ අවස්ථාවක ලෝකාන්තරික නරකය ගැන දේශනා කළා. ලෝකාන්තරික නරකය කියලා කියන්නේ පින්වතුනි ඉරේලියක් නැති, හඳේලියක් නැති, තාරකා බැබලීමක් නැති, තනිකරම ඝන අන්ධකාරයේ තද සීතලක තියෙන තැන. ඒකේ නිරිසත්තු උපදිනවා දීර්ඝ ආයුෂ ඇතුව. ඒ උපත පින්වතුනි කොච්චර කටුකද කර්කසද කියන්නේ. තමන් ඉපදිලා මැරෙන තාක් තමන් වගේ තව සත්තු ඒ ලෝකේ ඉන්නවා කියලා එයා දන්නේ. කිසිවක් පේන්නේ. දැන් අපි නම් කණ්ණාඩි වලින් එක්කෝ මේ වතුර මූණ හොදන්න යන වතුරකින් අපි අපිව හරි දකින්නවනේ. අපේ මූණ හරි අපිට පේනවනේ. ඒ නිර්සත්තුයි මොකුත් දකින්නේ. තනිකරම ඝන අඳුරක. තද්ද සීතලක විදවල මැරෙලා යනවා. හරි භයංකරයි. එතකොට භික්ෂුවක් ওই කාරණේ අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඒ ලෝකාන්තරික නරකය කියන ඝන අන්ධකාර ලොවටත් වඩා අඳුරක් මේ ලෝකේ තියනවාද? බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව. ලෝකාන්තරික නරකයටත් වඩා අන්ධකාරයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ ජීවිතේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළා නම් අවිද්‍යාව තුල තියෙන ජීවිතය කියලා කියන්නේ ඊට වඩා අඳුරක්. ඒ කියන්නේ අපි හැමෝම විගතුනේ අන්ධකාරේනේ. ඒ අඳුරෙන් අපේ ජීවිත ගලවා ගන්නු පිණිස නේද අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. ඒ බුදුරජාණන් වහන්සේ දා සාතාගිර හේමවත දෙදෙනාට ජීවමානව වැඩ ඉඳිමින් දහම් දෙසුවා. එයා එදා පිහිට සලසගත්තා. අදත් බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනාට දේශනා කරපු දහම්පදේ අපට ඉතිරි වෙලා තියෙනවා, ආරක්ෂා වෙලා තියෙනවා. එහෙනම් අදත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේමය. ඒ බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ට යම් මේ ආලෝකයක් පෙන්වාද ඒ ආලෝකය අදටත් තිබෙන්නේ මේ හිත පහදව ගන්නට. මේ සාතාගිර හේමවත දෙන්න අහනවා මේ භව සයුරේ පර තෙරටම පිහිනා යන්නේ කොහොමද? භව ඕගයට අහු වෙන්නේ නැතුව යලි යලි ඉපදී අනේකට ආසා කරන්නේ නැතුව කෙනෙක් කොහොමද ගැලවෙන්නේ? නොයැලෙන නොපිහිටන ගැඹුරෙහි නොම ගිලෙන. සසරෙන් එතර වීමේ මේ වැඩපිළිවෙලේ යම් කෙනෙක් හික්මෙන්ද මහන්සි ගන්නකොටත් ඒ කෙනාට වරදිනවා. එක්කෝ එයා සංසාර ගමනේම ගිලී යනවා. එක්කෝ එයාගේ නිවන් මඟ එයාට හරියට පුරුදු කරගන්න බැරුව යනවා. ඇලීම් ගැටීම් වල එයා ගිහින් හේතු වෙනවා. ඒ මොකුත් නැතුව මේ සංසාර සාගරයෙන් එතර වෙන්නේ කොයි වගේ හපනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා
සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතු අජ්ජත් චින්ති සතිමා ඕගං තරති දුත්තරං නිතිසිල් රකින නුවණැති සිත සමාහිත යොමුකොට සිහි නුවණ තම ජීවිතේ වෙත තරණය කළ නොහැකි සැඩ පහරකින් යුත තරණය කරනු නියතය මොහු මේදියත. ඒකෙන හොඳ සීල සම්පන්න වූ භික්ෂුවක් වෙනවා. නිති සිල් රකින්නවා. සීලේ වැදගත් දෙයක්. ඊළඟට හිත හොඳට සමාධිමත් කරගන්නවා. හොඳ නුවණැතිව නුවණින් යුක්තව හිත සමාහිත කරගන්නවා. මේක නුවණින්ම තමයි කරන්න තියෙන්නේ. නුවණින් යුක්ත කෙනෙක් තමයි සීලය අඳුනාගෙන සිල් රකින්නේ. නුවණින් යුක්ත කෙනෙක්මයි තමන්ගේ හිත සමාහිත කරගන්නේ, සමාධිය ඇති කරගන්නේ. ඒ නුවණ නිසා මේ කෙනාට තමන්ගේ නුවණ පරිපූර්ණ කරන්න ලැබෙනවා. මේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කරන ඒ ආර්ය මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය මාර්ගයේ බුදුරජාන් වහන්සේ මේ විස්තර කළේ. තරණය කළ නොහැකි සැඩ පහරකින් යුත තරණය කරන්න දුෂ්කර වූ මහා සැඩ පහරවල් තියෙද්දී පවා සීල සමාධි ප්‍රඥා නිසිලස වඩනා භික්ෂුව මේ සංසාර ගමනින් ඈතර වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම. විරතෝ කාම සංඥාය සබ්බ සංයෝජනාතිගෝ නන්දී භව පරික්ඛීනෝ සෝ ගම්බීරේන සීදති හඳුනා කාමයන් සිත නොම ඇලෙන මෙදා හැම භව බැඳුම් එකිනෙක යයි බිඳ හැරදා භවයේ සතුටු වන කෙලෙසුන් හැම පරදා නොගිලේ හෙතෙම මේ භව සයුරේ කිසිදා. හිත ඇලෙන කාමයන් මනාකොට හඳුනාගෙන සංසාර ගමනට තමන්ව බැඳ තබන ඒ බන්ධන සියල්ලම හොඳට තේරුම් අරගෙන සසර බන්ධන ඔක්කොම බිඳලා දානවා කියනවා. භවයේ සතුට වෙන කෙලෙස් සියල්ලම පරද්දනවා. ඒ හැම කෙලෙසුම්ම පරද්දපු කෙනා ආයේ මේ භව සාගරේ ගිලෙන්නේ නැහැ. එයා භව සයුරින් එතරටම යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් භව සයුරින් එතරට ගියපු මුනිවරු තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය ජයගත්තේ. දිනන්ට දුෂ්කර යුද්ධය දිනු මුනිවරුන්ට කියනවා සංගාමජී. යුද්ධය දිනු අය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ උතුම් පැවිදි ජීවිතයට පත් උනේ තමන්ගේ විවාහ ජීවිතයට ලැබිච්ච අලුතම ආදරණීය බිරිඳක් හිටියා. ඒ බිරිඳත් එක්ක ජීවිතය ගත කරනකොට බුදු බණ අහන්න ලැබුණා. බණ අහන්න ලැබුණා විතරයි මේ නුවණැති පුරුෂයාට හිත ගියා මාත් මහාන වෙන්න ඕනේ. ගොඩක් ධන සම්පත් තිබ්බ කෙනෙක්. ඒ නිසා තමන්ගේ බිරිඳට කතා කරලා කිව්වා සොඳුරි ඔයාට ජීවිත කාලෙම පරිභෝග කරමින් සැපසේ ඉන්න තරම් ධනයක් මම එකතු කරලා තියෙනවා. ඒ නිසා ඔයා කැමති විදිහට ඔයාගේ ජීවිතය සතුටින් ගත කරන්න. මම මහාන වෙන්න යනවා. අර බිරිඳ අඩද්දි දොඩද්දි පැවිදින්ට ආවා. උතුම් පැවිද්දට පත් වෙලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන දුර ඈතට වැඩම කළා දහම් චාරිකාවේ.
ඒ චාරිකාවේ වඩිද්දීම ඒ උත්තමයන් වහන්සේ ධර්ම මාර්ගය පුරුදු කළා. සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කළා. මේ ලෝකෙන් නිදහස් වුණා. ඇස කන නාසය දිවකය මනසය කියන 6 තමන්ගේ නොවන බව මනාකොට වටහා ගත්තා. දැන් මේක අපි කොච්චර ඇස කන නාසය දිවකය මනසට අපේ හිත ග්‍රහණය වෙලාද කියලා කියන්නේ. අපි මේව ඔක්කොම අල්ලගෙන ඉන්නේ මගේ මගේ කියලා. බුදුරජාන් වහන්සේ වදාලා චක්කුම් භික්ඛවේ නතුම් ආකං. මහණෙනි ඇස කියන්නේ ඔබේ දෙයක් නොවේ. ඒක අත්හරින්න. ඇස අත්හල කල්හි මහණෙනි ඔබට බොහෝ කල හිතසුව පිණිස පවතින්නේ මේ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඔය ගැන එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයස්මතුනි අපගේ බුදුරජාණන් වහන්සේටද ඇසක් තිබෙන්නේමය. දැන් බුදුරජාණන් වහන්සේට තිබුණානේ බාහිරින් බලනකොට ඉතාම සුන්දර අභිනීල වූ netu සංගලක් නේ ඇස තියෙනවා. පස්සති භගවා චක්කුණා රූපං. බුදුරජාණන් වහන්සේද ඇසින් රූප දකින්නේමය. බුදුරජාණන් වහන්සේද ඇහින් රූප දකිනවා. ඒ වුණාට චන්ද රාගෝ භගවතා නත්ති. බුදුරජාණන් වහන්සේට දකින්න රූප ගැන චන්ද රාගයක් නැත. තෘෂ්ණාව නැහැ. අන්න එතනින් තමයි නිදහස් වෙන්නේ. එතන තමයි නිදහස් වෙන තැන. එහෙනම් එතනින්ම තමයි ගැට ගැහිලා යන්නේ. තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් ගැට ගැහෙන ගැටේ සීල සමාධි ප්‍රඥා වඩන භික්ෂුව ලිහනවා. අර චාරිකාවේ වඩින භික්ෂුව ඒ ගැටේ ලිහුවා. රහතන් වහන්සේ නම බවට පත් වෙලා යලිත් සෙවන් නුවරට වැඩම කළා. ඒ සෙවන් නුවරට වැඩම කළාම අර බිරිඳ ආරංචි වෙනවා මේ ස්වාමීන් වහන්සේ යලිත් ඔන්න සෙවන් නුවරට වැඩම කරලාලු කියලා. ඒ වෙනකොට ඇයට චූටි සිඟිති දරු පැටියකුත් හිටියා. ඇයි මේ දරු පැටියාවත් සරසවාගෙන මේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ඉන්නවා තමනුත් ලස්සනට ඇඳලා. තමන්ව දැක්කොත් එහෙම පුරුෂයෙකුගේ හිත ඇදී යන තරම් ලස්සනට ඈ සැරසුණා. ඊට පස්සේ අර හොරතල් දරු පැටියාවත් ලස්සනට අඳගත්තා. මම්මගේ ස්වාමි පුරුෂයාව යලිත් ගෙදරට එකතු කරගෙන එනවා කියන අදහසින්. ඇය දැන් එනවා. ඇය බලාපොරොත්තුෙන් එනවා තමන්ගේ ස්වාමි පුරුෂයාව දකින්න. ඇගේ ස්වාමි පුරුෂයා හිටියේ ලස්සන ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා. ආභරණ දාලා දිගට කොණ්ඩේ වවාගෙන රැවුල වවාගෙන එහෙමනේ හිටියේ. දැන් ඇය ඒක දකින්නයි මේ එන්නේ. අනේ ඇයට දකින්න ලැබෙනවා. ඒ උත්තමයා රුක්සෙවණක වාඩි වෙලා ඉන්නවා සෙන්නසිල්ලේ. කෙස් රැවුල ඉවත් කරලා. අර ආභරණ ආයත්තම් මුකුත් නැහැ. සිවුරක් පුරවගෙන. දැක ගමගේ පපුව පිච්චිලා ගියා. ඇයට මේ ඇස් දෙකෙන් පේන දේ ඇයට වහවන්න බෑ. ඇයි ඇය ළඟ කෙලස් තියෙන නිසා. දැවී ගියා. ඇස්වල කඳුළු පිරුණා. ඒත් එක්කම කේන්තියක් ආව හිතට ඇයට. ඇය මේ ස්වාමීන් වහන්සේ ළඟට යනවා ඇස් දෙක පියාගෙන. සැරට කතා කළා ඒයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඇස් ඇරියා. අර චූටි දරු පැටියව ඇය පෙන්නනවා. මේ ඔහේගේ දරුවා. ඔහේගේ දරුවා නම් ඔහෙත් පෝෂණය කරන්න ඕන. මට එපා මේ දරුවා. එහෙම කියලා අර ස්වාමීන් වහන්සේගේ ළඟ මෙහෙම පොළොවේ දරුවව තිබ්බා බිම. තියලා ඇය වේගෙන් හැරිලා යන්න ගියා. දැන් මේ පුංචි දරු පැටියා අම්මා නැතුව ගියා විතරයි පොළොවේ අර සීතලට මොර දීලා අඬන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේ මේ කොහොම දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඉබන්දක් දිහා බලාගෙන ඉන්නකොට සාමාන්‍ය සත්‍යයකට තියෙනවා ගැට ගැහිමක්. කොයි පැත්තකින් හරි ගැට ගැහෙනවා කෙලස් තියෙන නිසා. හැබැයි ඒ උත්තමයා ගැට ගැහෙන්න තැනක් නැහැ. නිදහස් වෙලානේ. අර පොඩි ළමයා අඬන දිහා බලාගෙන හිටියා. උන්වහන්සේ දන්නවා ඔය අම්මා හැරිලා ගියාට ආයෙ එනවා. ඇවිල්ලා මේ දරු පැටියව අරයි යනවා. උන්වහන්සේ ඇස් දෙක පියාගත්තා. ඇස් දෙක පියාගෙන සමාධියට සමවැදුණා. නිදහස්.
අර ගෑනු කෙනා ටික දුරක් ගිහිල්ලා ගහකට හේතු වෙලා හොරෙන් බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඈ බලාපොරොත්තු වෙන කිසිවක් වෙන්නේ නැහැ. ඈ යලි ආවා. ඇවිල්ලා අර දරු පැටියව වඩාගෙන ඉම්බා. නලෝ ගත්තා. ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බලාගෙන ඉඳලා ඔහි කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා අර ස්වාමීන් වහන්සේට දොස් කියලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ සැවැන් නුවර දෙවුරන් වෙහෙරේ ඉඳලා මේක දකිනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා උදානයක්. ඇය අබරණින් සැරසී මා ළඟට පැමිණියා කියලා. ඒ භික්ෂුව තුල විශේෂ කැමැත්තක් හටගත්තේ නැත. අනේ ඇය ලස්සනට ඇඳලා ඇවිල්ලා. මේ මගේ බිරිඳ නේද? එහෙම සම්බන්ධයක් නෑ. ඇය යලිත් හැරී ගියා කියලා දුකක් හටගත්තේද නැත. ඇලෙන ගැටෙන ලෝකයෙන් නිදහස් වූ ඒ භික්ෂුව සංගාමජී යුද්ධේ දිනූ කෙනා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. ඉතින් එහෙම අසිරිමත් ශ්‍රාවක පිරිස් පිංගතුනේ මේ ශාසනය තුල වැඩ සිටියේ. සාතාගිර හේමවත දෙදෙනා මේ දහම් කතාව ශ්‍රවණය කළ අවසන් වෙනකොට සෝතාපන්න ශ්‍රාවකයෝ බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ කෙරෙහි කිසිවෙකුටවත් සොලවන්න බැරි ප්‍රසාදයක්, ධර්මයේ සංගරුවන කෙරෙහි කිසිවෙකුටවත් සොලවන්න බැරි ප්‍රසාදයක් හටගත්තා. එදා තමයි බුදුරජාණන් වහන්සේව සාදරයෙන් සරණ ගියේ. නොසෙල්ලෙන ප්‍රසාදයක් ඇතුව බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ඒ සාතාගිර හේමවත දෙන්න මේ වෙනකොටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට විශාල ආරක්ෂාවක් පිහිටක් සලසන සම්බුදු සසුන සුරකින්න සෙම්පති දෙවිවරු. සාතාගිර කියලා කියන්නේ සෙම්පති දෙවි කෙනෙක්. හේමවත කියලා කියන්නේ සෙම්පති දෙවි කෙනෙක්. ඉතින් බලන්න එදා බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා හරි සතුටින් මෙහෙම කියනවා. පැනසර ගෙඹුරු හැම අරුතම දකින්න නිසි. දුරු කළ කාම කෙලෙසුන් සිත නොමැති කිසි. හැම ලෙස මිදුණු මුනිදුන් අර බලනු රිසි. මොක් මග වඩින ලොව බබලන මහා එරිසි. පැහැදුණු සිතින් මේ කියන්නේ. ලාමක නොවන හැම අරුතම දකින නිසි. පැහැබර නුවණ දෙන කෙලෙසුන් නොමැති කිසි. හැම දෙය ගැනම දුටු මුනිදුන් බලනු රිසි. නිවනට වඩින ලොව බබලන මහා එරිසි. දැන් ඒ අය නිවන යම් පමණකට දැකලානේ. ඒකාන්තයෙන් නිවනක් තියෙනවා කියන විශ්වාසයට පැමිණිලානේ. සෝතාපන්න වෙලානේ. ඒ නිවනට වඩින මහා එරිසි වූ බුදුරජුන්ව දකින්න කියලා දහසක් වූ පිරිවර සමග සාතාගිර හේමවත ප්‍රීතියෙන් ගාථා කිව්වා. මේ ගාථා අතරේ මේ ගාථාව ගොඩාක් ලස්සනයි. සුදිට්ඨං වතනු වජ්ජ සුප්පභාතං සුවුට්ඨිතං යං අද්ද සාම සම්බුද්ධං ඕගතින් මනසවං දුටුවෙමු ඇස් පුරා අපි භගවතානන් ලැබුවෙමු මිහිරි උදය කරවි රදානන් සැඩදිය මැඩ එතෙර වුණ පින්වතානන් දුටුවෙමු ඒ උතුම් සම්බුදු පියාණන්. ඒ භාග්‍යතුන් වහන්සේව අපි ඇස් පුරාම දැකගත්තා. හරියට අඳුර පහ කරමින් උදෑසනම හිරු උදා වුණා වගේ අපේ ජීවිතේට ආලෝකේ උදා වුණා. සංසාර සැඩ පහර මැඩගෙන එතෙර වුණු ඒ පින්වතානන් ඒ භගවත් ගෞතම බුදුරජාණන් වහන්සේව අපි දැකගත්තා කියලා ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ යක්ෂ පිරිස කියනවා මෙහෙම. 이르දි බල ඇති මහා යසස් ඇති යකුන් දහසකි මෙතන රැස් වුණා. ස්වාමීනි මෙතන 이르දි බලති මහා ආනුභාව සම්පන්න මහා යසස් තියෙන යකුන්ම 1000ක් ඉන්නවා. අපි සියලු දෙන සරණ යමු ඔබ. ස්වාමීනි අපි හැමෝම ඔබ වහන්සේව සරණ යනවා. වනු මැනවි අප සියලු දෙනාට පරමෝත්තම ගුරු පියාණන්. ස්වාමීනි අපි සියලු දෙනාට ඔබ වහන්සේම ගුරු පියාණන්
අපේ ආචාර්යවරයාණන් අපේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වෙනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලුවා. අප්‍රමාණ ප්‍රීතියට පත් වෙලා ඒ පිරිස බලන්න ඊට පස්සේ කියන කාරණාව. තේමයන් විචරිස්සාම ගාමාගාමං නගා නගං නමස්සමානා සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං නමදිමින් සම්බුදුරජාණන් අසිරිමත් දම් රස අමාවන් පවසමින් ලොව යමු ගමින් ගම අපි සියලු දෙනම යමු පර්වතින් පර්වතය වෙත. ඒ යක් පිරිස කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ධර්මයෙන් තමයි සැනසෙල්ල උදා කරවන්නේ. ඒ නිසා සැනසෙල්ල උදා කරවන මේ අසිරිමත් ධර්මයේ කියාගෙන අපි ගමින් ගමට යන්. පර්වතයක් ගානේ ගිහිල්ලා අපි මේ සත්‍ය වූ ධර්මයේ පණිවිඩය කියමු කියලා. යක්ෂු උදන් යනවා. ඉතින් ওই විදිහට තමයි සාතාගිර හේමවත දෙදෙනා තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයට පත්ව සෝතාපන්න ආර්ය ශ්‍රාවකය පිරිසක් බවටද පත්ව මේ වෙනකොටත් සම්බුදු සසුන සුරකින සෙම්පති දෙවිවරු ලෙස කටයුතු කරන්නේ. ඉතින් අපිට මේ ඉගෙනගත්ත සොඳුරු ධර්මයේ පිංගතුනේ අපේ ජීවිතෙත් නේක කෙලෙස් ගැටවලින් ගැට ගැහිච්චි නේක පීඩාවල් විඳ විඳ යන ජීවිතය සම්බන්ධයෙන් සත්‍ය ස්වභාවය වටහා ගන්න තේරුම් ගන්න ගොඩාක් උපකාරයි. ඉතින් අපටත් තෙරුවන් සරණ මුණ ගැහිච්ච මොහොතේ තෙරුවනේ ගුණ ඊතා පැහැදිලිව කියා දෙන කල්යාණ මිත්‍ර සංගරුවන මුණ ගැහිච්ච මොහොතේ මෙබඳු ගම්භීර වූ ධර්ම දේශනා සිත් පහන් වෙන ආකාරයෙන් ඉගෙන ගන්න ලැබිච්ච මොහොතේ මේ ධර්මයේ පිහිට සලසාගෙන සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානෝ පින අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සාතාගිර හේමවත ඒ සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට ඒ සියලු පිරිවරද මේ සියලු පින අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝද පින් අනුමෝදන් වේ. දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර ආරක්ෂාව අප සියලු දෙනාට දෙවියෝ සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරපු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඒ සදහැවත් පින්වතුන්ලාගේ නමින් මිය පරලොයන්ට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටමපත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. පින්වතුන්ලා රැස් කරපු පින පූජනීය මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ට පින් අනුමෝදන් වෙලා ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටද පින් අනුමෝදන් වෙලා ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරපු මේ උදාරතර පුණ්‍ය ධර්මයේ අද ධර්ම දානමේ පින සිද්ධ කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඒ සදහැවතුන්ලා සියලු දෙනාට ඒ සියලු දෙනාගේ පවුල්වල සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට ඥාති හිතයිසීන් සියලු දෙනාට මේ සියලු පින අනුමෝදන්ව සියලු දෙනා නිදුක් නිරෝග සුවය ලබත්වා. දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා.
යම් ඒ කරදර පීඩා ආදී ජීවිතයට වෙත්නම් ඒ පෙනෙන නොපෙනෙන කරදර බාධා වූ සියල්ලම දුරු වෙත්වා. පින්වතුන්ලාගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ තව තවත් පින් රැස් කර ගන්නට ලැබෙත්වා. ගුණධම් දියුණු කරන්නට ලැබෙත්වා. අද ධර්ම දාන සිදු කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට නිරතුරු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ සුපින්වතුන්ලා හැම දිනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.